Amen. Hallelujah. Dewan Mahasir Prashansa Veva. मैं विश्वास करना में सांध्यारों को देवान महासी के पावले सुबह से सिटिनवान किया आमेन देवान महासे जीवमान है महासे बालवांता उन महासे वागे किसी देश में लोग किए हैं तिंगा दावसे आती प्याला गाँव एक राजावलिया दा हाथवेनी पारिचेदे एक राजावलिया दा हाथवेनी पारिचेदे थालवेनी पादे කියවන්න පුතේ එක රාජාවලිය 17 වෙනි පරිච්ඡේදය පළවෙනි පදය එක රාජාවලිය 17 වන පරිච්ඡේදයේ පළවෙනි පදය එලිසා සහ ශරීපත් සී වැන්දුගුයි ස්ත්‍රිය තවද ගිලයන්හි විසුවන්ගේ එක්කෙනෙකු තිස්බිය එලියා අහබ්ට කතා කොට මා සේවය කරන ඊශ්‍රායල දෙවියෝ ස්වාමින් වහන්සේ ජීවමාන බව සැබෑවසේම මාගේ වචනය ලෙස විස මේ අවුරුදු වල පිනිවත් වැස්සවත් නොවන්නේ කීසිය. ආමේන්. කී දිනකට මේ ඵලය තේරුණාද? අපි කී සැරයක් මේක අහලා තියෙනවා. තවද ගිලියන්දී විසුරුවන්ගෙන් එක්කෙනෙකු තිස්බිය එලියා කියලා කියනවා. අහබ්ට කතා කොට මේ අහබ් කියලා කියන්නේ එවකට ඊශ්‍රායල් දේශයේ රජුරවන්න සිටියව රජතුමා. මේ රජතුමාගේ ගැන හැඳින්වීමක් කරනවා නම් මේ රජතුමා ඊට කලින් ඔහුට ප්‍රථම හිටියව රජවරුන්ට වඩා හැම රජ කෙනෙකුටම වඩා ඔහු තමයි අතිශයින්ම දෙවියන් වහන්සේ ඉදිරියේ පව්කාරව සෙනගට පව් කරන්න සලස්සපු රජ කෙනෙක්ව සිටියා කියලා කියනවා. ඉතින් මේ රජතුමාගේ කාලේ මොනවද කරන්නේ? අහබ් කියන මේ රජතුමාට පෙනී සිටිනවා ගිහිල්ලා එලියා කියන ස්වාමීන් වහන්සේගේ අනාගත වක්තෘතුමා වහල් වෙන්න පුතේ. එනිසා මේ දෙවියන් වහන්සේ නැත්නම් ස්වාමීන් වහන්සේගේ අනාගත වක්තෘතුමා රාජ්‍යරු ඉදිරියේ පෙනී ඉඳලා කියනවා ඊශ්‍රායල්ගේ දෙව් ස්වාමීන් වහන්සේ ජීවමාන බව සැබෑ වාසේම ඒ කාලේ යම්කිසි කෙනෙක් යම්කිසි ගිවිසුමක් කරගන්නවා නම් ඒ ගිවිසුම දෙවියන් වහන්සේ ජීවමාන බව සැබෑ වශයෙන්ම කියලා කියන්න ඕනේ. එතකොට තමයි ඒ වචනේ ස්ථිර වෙන්නේ. ඉතින් මොහු කියනවා දෙවියන් වහන්සේ ජීවමාන බව සැබෑ වශයෙන්ම මොනවද කියන්නේ? සැබෑ වශයෙන්ම මාගේ වචනය ලෙස මේ අවුරුදු වල පිළිවත් වැස්සවත් නොවන්නේ යයි කීසේක. එළිය දන්නේ නැහැ හරියටම කොච්චර කාලයක් නැත්නම් අවුරුදු කීයක් වර්ෂාවෙන් යන්නේ නැද්ද කියලා. නමුත් ඔහු කියනවා අවුරුදු වල කියනකොට අවම වශයෙන් අවුරුදු දෙකක්වත් වෙන්නට ඕනේ කියලා. දැන් අපි මේ වචනේ දන්න නිසා අපි දන්නවා වර්ෂාව කොච්චර කාලයක් ආවේ නැද්ද? ඊශ්‍රායල් දේශයට වසර 3 මාරක් වර්ෂාව ආවේ නැහැ. ඒක අපි දන්නේ. නමුත් එවකට මේ කතාව කියනකොට ඔවුන් දන්නේ නැහැ කොච්චර කාලයක් වර්ෂාව නැතුව තියෙයිද කියලා. මේ කාරණේ නැත්නම් දෙවියන් වහන්සේ ඊශ්‍රායල් දේශයට දුන්නා මේ දණ්ඩනය සමග අපි දඬුවම් නැත්නම් දෙවියන් වහන්සේගෙන් එන්නා වූ පීඩාව. දෙවියන් වහන්සේගේ මනුෂ්‍ය වෙතට එන්නා වූ ශාපය. මේ දේවල් දිහා අපි බලනකොට දෙවියන් වහන්සේ දේව ධර්මාචාර්යවරු කියනවා ලෝක ඉතිහාසයේ දෙවියන් වහන්සේ විසින් මනුෂ්‍යයාට දුන්නා වූ ධර්මතුම පීඩාව මේක කියලා. මනුෂ්‍යෝ මැරෙනවා විවිධ විදියට. ජලයේ ගිලිලා මනුෂ්‍යෝ මැරෙනවා. ජලයේ ගිලිලා මනුෂ්‍යෝ මැරෙනකොට ඒ මරණය කොහොම හරි ජලයේ ගිලිනකොට ඒ ගිලිලා හුස්ම ටික යනකන් තමයි මේ හැම වේදනාවක්ම තිබෙන්නේ. ගින්නක මනුෂ්‍යෙක් පිච්චෙනකොට ඒ පිච්චිලා ඉවර වෙනකන් විතරයි ඒ වේදනාව තිබෙන්නේ. ඒ කියන්නේ මරණය කොයි මරණයත් හොඳයි කියලා මම කියන්නේ ඒක භයානකයි වේදනාත්මකයි. නමුත් ඒකට යම් වෙලාවක් තිබෙනවා. ඒක කියන්නේ එහෙම තියෙන්නේ නැහැ. දැන් අවුරුදු 3මාර පිච්චි තියෙන්නේ නැහැ නේ කවුරුවත්ම. දියේ ගිලනවා නම් අවුරුදු 3මාර ගිලි ඉන්න යන්නේ නැහැ නේ. බෙල්ල කපලා මරනවා වුණත් අවුරුදු 3මාර තිස්සේ කප ඉන්න යන්නේ නැහැ නේ. ඒ මරණය ඒකට යම් කිසි වෙලාවක් තියෙන ඒ වෙලාවේදී ඒක අවසන් වෙනවා. නමුත් දෙවියන් වහන්සේ මේ සෙනගට මෙතරම් භයානක
ලෙස ඇයි දඬුවමක් දුන්නේ කියලා කියනවා නම් මොවුන් දෙවියන් වහන්සේ අපි දකිනවා දාවිදගේ කාලේ ඉඳලම ටික මේ බාල් කියන යක්ෂයා මේ සීදෝන් වරුන් බාරගත්තා වූ මේ යක්ෂයා නැත්නම් මේ බාල් කියන මේ යක්ෂයාව දෙවියන් වහන්සේ ඊශ්‍රායල් දේශයෙන් අතු ගහලා දැම්මා. ඊශ්‍රායල් දේශයේ සීමාවකට නැති වෙන තරමට. නමුත් මේ ආහබ් කියන රජතුමා මොනවද කරේ? මේ යක්ෂයාට වන්දනාමාන කරන සීදෝන් රටේ සිටියා වූ ඒ රජතුමාගේ දියණිය යෙසබෙල්ව කසාද බැඳා හේමදුවට යක්ෂයාවත් නැවත ඊශ්‍රායලයේ තුලට ගෙනාවා. ගෙනල්ලා වන්දනාමාන කරා. දෙවියන් වහන්සේ උදාහස උග්‍ර කෝපයේ මොවුන් කෙරෙහි ඇවිදුනා. ස්වාමීන් වහන්සේ කියනවා පින්නවත් වැස්සවත් පින්නවත් මේ දේශයට එට යන්නේ නැහැ. ස්වාමීන් වහන්සේ ජීවමාන බව සැබෑ වාසයෙන්ම වැස්සවත් පින්නවත් මේ අවුරුදු වල එට යන්නේ නැහැ. පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. තමන්ගේ එකම ජීවන උපාය අහස දිහා බලාගෙන ආකාශයෙන් එනා වූ වර්ෂාව කරුණ කොටගෙන තමයි මේ මනුෂ්‍යන්ගේ ජීවන රටාව පැවතිලා තිබෙන්නේ. සම්පූර්ණ ජීවිකාව අද වගේ එක විකල්පයක් නැත්නම් තව විකල්පයක් ඔප්ෂන්ස් ගොඩක් තිබුණ කාලයක් නෙමෙයි. ඒ දේශීය වර්ෂාවෙන් තෝනි ඒ වර්ෂාව කරුණ කොටගෙන තමයි ඔවුන් ජීවත් වෙන්නේ. එතකොට මේ වතුර නැතිනම් අපිට මොනවත් කරන්න බෑ අද වුණත්. වතුර නැත්තම් කිසිම දෙයක් අපිට පුළුවන් ද ගෑස් බොන්න පුළුවන්ද? පෙට්‍රල් බොන්න පුළුවන්ද අපිට? අපිට වතුර අත්‍යවශ්‍යයි. එතන මේ ජලය වාසුර තුනා මහරකට මේ ආකාශයෙන් පොළවට එන්නේ නැත්තම් පින්නක්වත් එන්නේ. හරි වැසන දන් කමන්නේ නැහැ ස්වාමිනී. පින්නක් හරි පොඩි පින්නකුත් නැහැ. ආරම්භක කාලේ කොහොම හරි වතුර ඇලදොලවල් ගංගාවල් හිඳෙන්න කාලයක් යනවා. පළවෙනි වර්ෂාව කාලේ වෙනකොට පොඩ හිඳි යන්නේ නැති. වතුර ජලය එන්නේ අඩු වෙනකොට වගාවන් කන බොන එක අඩු වෙන්නට ඇති. රෙදි හොදපු මිනිස්සු ඊට පස්සේ රෙදි හොදන්නේ මාසෙකට එක සැරයක් වෙන්න ඇති. වැරහැඩි වගේ ඇඳගෙන ඉන්න ඇති. ඇඟ හොදපු මිනිස්සු ඊට පස්සේ නාපු මිනිස්සු ඇඟ හොදන්න ඇති. ඇඟ හොදපු මිනිස්සු ඇඟ පිහිදන්න ඇති. ඇඟ පිහිදපු මිනිස්සු ඊට පස්සේ ඇඟ පිහිදන එක නතර කරන්න ඇති. සතාසිව්පාවන්ට බොට වතුර නැහැ. සතාසිව්පාව මේ ජලය නැතුව මැරලා යන්න ඇති. වතුර නැහැ කියන්නේ කන්න නැහැ. ආහාර නැහැ, ජලය නැහැ. මෙතරම් දරුණු බරපතල දඬුවමක් මොවුන් පිටට වැටුණා. අපි මේ දේවල් වචනේ කියවලා අපි හැමතිස්සෙම මේව සැහැල්ලුවට ගන්නවා. අපේ ජීවිතයේ අද වර්ෂාව වෙන්නේ නැති වුණාට අපේ ජීවිතේ ගොඩාක් දේවල් දෙවියන් වහන්සේලා අකීකරු වෙනකොට දෙවියන් වහන්සේ එපා කරලා තියෙන දේවල් අපේ ජීවිතේ අපි හිමීට ඈඳගෙන එනකොට අපිටවත් දන්නේ නැතුව සමහර දේවල් අපි අරගෙන එනවා අපේ ජීවිතේ. හරියට මමවත් දන්නේ නැහැ ඒක තියෙනවා මං ළඟ. ස්වාමීන් ඔබ ගණන් ගන්නත් එපා. මේ විදිහට දෙවියන් වහන්සේ එපා කරන දේවල් අපේ ජීවිතේට ගත්තාම අන්තිමට අපිට තියෙන දෙවියන් වහන්සේ දෙස්තිය තියෙන්න තමයි. ඇයි දෙවියන් වහන්සේ මට මෙහෙම කරන්නේ? ඔබ හොඳට මතක තියාගන්න දෙවියන් වහන්සේ ධර්මිෂ්ඨයි. උන්වහන්සේ අපේ ජීවිතේ යමක් අනුමත කරන්නේ එක්ක දෙවියන් වහන්සේ යහපතට අනුමත කරන්න ඕනේ. ඒ යහපතට සිදු වෙන්නේ නැතිනම් ඒක අපේ පාපය. හොඳට ඔබේ ජීවිතේ සෝදිසි කරලා බලන්න. ඔබ ගෙවල් දොරවල් අස් කරනවා වගේ ඔබේ ඇතුළාන්තය අස් කරලා බලන්න. දෙවියන් වහන්සේ කොයි අකමැති දෙයක්ද මගේ ජීවිතේ තියෙන්නේ? දීර්ඝ කාලිනව යම් ප්‍රශ්නයක් ඔබේ ජීවිතේ තිබෙනවා. කොච්චර යාචනා කරත් ඒ විසඳුම ඔබට ලැබෙන්නේ නැත්තම් නිර්හාරයෙන් ඉඳලා ඔබ යාචනා කරලා බලනවා. දේවදාසයන් ළඟට ගිහිල්ලා අනේ මට මොනවා හරි කියන්න. දැන් ගොඩාක් මිනිස්සු පාස්ටර් කතා කර කියනවා අනේ පාස්ටර් පොඩ්ඩක් මේකට යාචනා කරලා බලලා කියන්න. දැන් මේක පේනයක් වෙලා. මේක වෙන විපතක් වෙලා, මලපතක් වෙලා. හරිම භයානකයි. අද කිතුණෝ කැස්සනේ ඉඹිසනේ ඉස්සර ගිහිලා අඳුන් බලපු අය, පේන බලපු අය, අත දිගාල සාස්තරහපු අය දැන් මොකද කරන්නේ? හැම දෙයකම අනේ පාස්ටර් පොඩ්ඩක් යාචනා කරලා කියනවාද මොනවාද? මේ පාස්ටර් ගිහිලා පාස්ටර් යාචනා කරපුවා දැනුසික දැන් මේකයි බං වෙලා තියෙන්නේ කියලා. එහෙම නෑ. ඔබ කල්පනා කරලා බලන්න ඔබේ ජීවිතේ මම යාචනා කරනවා ගොඩක් අය කියනවා මම ව්‍යාපාර කරනවා පාස්ටර්. මේ කාලේ ව්‍යාපාරේ හරිම නිකන් ඇදි වගේ යන්නේ. ඔව්. දුගුලී ගෙවා ගන්න විදිහක් නෑ. ව්‍යාපාර අඩපණ වෙලා ඔබට විතරක් නෙමෙයි මුළු ලෝකෙටම බලපාන දෙයක්. රැකී ආරක්ෂාවල ප්‍රශ්න තියෙනවා.
හැම කෙනෙකුටම අද මොනවද වෙලා තිබෙන්නේ? ආර්ථිකය හැම ආර්ථිකමය ප්‍රශ්න හැමෝටම තිබෙනවා. ඒකට යාඥා කළ පාස්ටර් කියන්නේ කියලා අපිට පුළුවන් ඔබ සනසන්න බොරුවක් කියන්නේ. ඒ පාස්ටර් හැමදෙස්සම ඔය යාඥා කරන්න සිස්ටර්. නෑ පාස්ටර් ඔය යාඥා කරලා කියන්නේ. හැබැයි කවුරුත් කියන්නේ පාස්ටර් මට බඩගිනි ඔයා කණ්ඩකෝ කියන. මගේ බඩ පිරේ නෑ මම ඔබව වරදටපත් කරනවා නෙමෙයි. මම ඔබට පෙන්වා දෙන්නේ ඔබ කරන්න ඕන දේ. ඒක යම් කාරණයක් ඔබේ ජීවිතේ දීර්ඝ කාලිනව තියෙනවා නම් වසරක් වේවා දෙකක් වේවා තුනක් වේවා හතරක් වේවා අවුරුදු 15 20 13 18 ඒකම කාරණේ ඔබේ ජීවිතේ තිබෙනවා නම් ඔබ හැරෙන්න ඔබ දෙසට ඉක්මන් හැර බලන්න ඇයි මේ දේ මගේ ජීවිතේ සිද්ධ වෙන්නේ? හැබැයි ඔබේ කාරණා දානකම් දෙවියන් වහන්සේ වඩා ආශිර්වාද කරන්නේ. ඒ කාරණා දානකම් දෙවියන් වහන්සේ වඩා ආශිර්වාද කරන්නේ නැහැ. ඔබගේ ජීවිතයේ සෝදිසි කරන්න ස්වාමීන් වහන්සේ බොන්ට දඩුවම් කළා. දෙවියන් වහන්සේ විසින් එපා කරන පිළිකුල් කරලා ඒ එළෝප යකාව රාජ්‍ය දේශයට ගෙනල්ලා ඒ මාදර රටේ වැසියෝ දැන් ඒ යකාට වඳින්න පටන් ගත්තා. රාජ්‍යරුවත් වඳිනවා. ඒ මාදරට බාල් ප්‍රොෆෙටවරු 450ක් ඒ වගේම අෂ්ටාරෝග්‍ය ප්‍රොෆෙටවරු 450ක් කියලා කියනවා. 400 ඒ කියන්නේ 850 ප්‍රොෆෙටවරු ඉන්නවා. මේ යෙසබෙල් කියන කාන්තාව මොනවද කරේ? ඇගේ ප්‍රොෆෙටවරු ඇතුළට ගෙනාවට පස්සේ ස්වාමීන් වහන්සේගේ ප්‍රොෆෙටවරුන්ව මරන්න පටන් ගත්තා. එලියා හිතාගෙන හිටියා එලියා විතරයි ඉතුරු වෙන්නේ එකම අනාගත වක්තෘතුමා කියනවා. එලියා ගිහිල්ලා පෙරේ ඉඳලා කියනවා මේ අවුරුදු වල වැස්සවත් පිනිවත් එන්ට යන්නේ නැහැ දේශයට. භයානක විනිශ්චයක් දෙවියන් වහන්සේගේ ඊශ්‍රායල් දේශයේ කෙරේ ආවා. මිනිස්සුන්ට කන්න නැහැ. මිනිස්සුන්ට බොන්න නැහැ. සතාසියුපෝ මැරෙනවා. මිනිස්සුયો මැරෙනවා. භූමිය පැලිලා හතරට පහට මිනිස්සුන්ට බොන්න වතුර හොයාගෙන බොහෝ දුර මිනිස්සුන්ට උනේ. මේකට විසඳුමක් නැහැ. එලියා මේ දේ කියලා නොවන්නේ කීසෙක ස්වාමීන් වහන්සේගේ වචනය ඔහු වෙතට පැමිණ මෙතනින් පිටත්ව పూర్ව දිශාවට ගොස් යෝර්දාන ඉදිරිපිට තිබෙන කෙරිත් නම් ඔය ළඟ සැඟවී සිටපන්න. ස්වාමීන් වහන්සේ රාජතුමා ඉදිරියේ දෙවියන් වහන්සේගේ මෙහෙකාරයා කියන්ට ඕන වචනේ කිව්වාට පස්සේ දෙවියන් වහන්සේගේ ඒ වචනේ නැත්නම් අපි කියනවා ඩිරෙක්ෂන් එක ඔබගේ ජීවිතය ඔබ අවුල් වෙලා ඉන්න වෙලාවක තීරණ ගන්න දන්නේ නැතුව ඉන්න වෙලාවක වියවුල් වෙලා ඉන්න වෙලාවක මම මොනවද කරන්නේ කියලා දන්නේ නැතුව ඉන්න වෙලාවක දෙවියන් වහන්සේ ඔබට මඟ පෙන්වනවා. දෙවියන් වහන්සේ එලියාට කියනවා යන්න ඕනි කොහෙටද කියලා. මොනවද ඔබ කරන්න ඕනි? ඔබ වියවුල් වෙන්න එපා. ඔබ කලබල වෙන්න එපා. ඔබ ඵලයන් කොහෙද? పూర్ව දිශාවට ගොස් යෝර්දාන ඉදිරිපිට තිබෙන කෙරිත් නම් ඔය ළඟ සැඟවී සිටපන්න. ගොඩාක් දිගට මම කතා කරන්න යන්නේ. මේ දේ තුල විශාල පණිවිඩයක් තිබෙනවා. නමුත් ඊටාම කෙටි කරලාද ඔබට මම මේ දේ කතා කරන්න යනවා. ඒ ඕයෙන් ඔබට බොන්නට පුළුවන්. එහිදී ඔබට කැම දෙන්න කපුටුවන්ට මම අලකලෙමි කීසේක. හලෙලූයා. කපුටු දැන් ආසිකනවා එලියා යන්න කෙරිත් ඔය ළඟට. ලොකු ගංගාවල් ළඟට යන්න එපා. මම දේශනාවක් කරා සති දෙකකට කලින් ඔබට මතකද? මොකක්ද ඒ දේශනාව? යෙරුසලමේ හිටපල්ලා යෙරිකෝවට යන්න එපා. හැබැයි යෙරිකෝවට කියන දේ අහන්න නැතුව එකෙක් ගියා යෙරිකෝවට. යෙරුසලමේ හිටපන් මම ඔබට කියන කාල් මම ඔබට දෙන්න දෙයක් තියෙනවා කියලා ස්වාමීන් වහන්සේ කිව්වම හැම ටීම් එකම ඉන්නවා ස්මාර්ට් හෙඩ් කෙනෙක්. මොට වැඩි කෙනෙක් නැහැ. මම තමයි මහදන මුත්තා. මේක හැමදාම මේකව ගණන් කරන්නේ. අනිත් ඒවාම තමයි ගණන් කරන්නේ. එකෙක් අඩු වෙන්නේ බං. එකෙක් අඩු වෙන්නේ බං කියලා හොයනවා හැමදාම. මේ වගේ අපි දැක්කා යෙරිකෝව අත්පත් කරගන්න වෙලා ගිය වෙලාවේ දැනනසි කියනවා කොහොම හරි එතනින් පස්සේ අත්පත් කරගන්න තියෙනවා තව දේශයන් 9ක් 10ක් උන්වහන්සේ කියනවා ඒකේ තියෙන ඔක්කොම උඹලට ගනින්න. මේ පළවෙනි දේශය තමයි උඹලා පය තබන්නේ යෙරිකෝවට. උඹලට කරන්න දෙයක්වත් නෑ මම ඒක බිඳලා දෙනවා. ඒකේ තියෙන රන් රෙදි හැම දෙම අරගෙන ඇවිත් දෙවියන් වහන්සේ ගබඩාවේ තියන්න. ගන්න එපා එකෙන් කිසිම දෙයක්. ඔක්කොම
කොමහා ස්වාමිනී එහෙයි ස්වාමිනී කියලා ඒකේ හිටියා ස්මාර්ට් හෙඩ් කෙනෙක් ආකාන් මොකද කරේ එපා කියලා කියපු දේ කැපවීම දෙවනාසෙට කැපයි කියපු දේ ගිහිලා සොරා ගත්තා. මේකයි පුතේ ප්‍රශ්නේ. උඹ තනියෙන් පව් කරන්න පුළුවන්. පවුල පිටින් විදවනවා. උඹ තනියෙන් පව් කරපන් මුළු පවුලම එකතුලා වන්දි ගෙවන්න ඕනේ ඒකට. තනියෙන් යන්නේ උඹ කරපු පාපෙට. පවුල පිටින් රොද්ද පිටින් අරගෙන යන්නේ. එකෙක් වැරදි කරොත් මුළු පවුලම වන්දි ගෙවන්න ඕනේ. සේ සඳම වේදන් කරන්න ඕනේ. ඇයි? උඹගේ සැඟවෙලා කරන මේ භයානක පාප නිසා. පවුල් දුක් විඳිනවා පවුල පිටින්. උඹ තනියෙන් ඒ දේ කරගන්නවා නම් ප්‍රශ්නයක් නැහැ. උඹගේ පවුල පිටින් විඳවනවා ඒ දේ තුල. ඒක මගේ ජීවිතේ මම ඕන තරම් අත්දැකලා තියෙනවා. හරිම භයානකයි පාපය. ආකාන් සොරකම් කරගත්තා. මොකද උනේ? ආකාන්ගේ පවුල පිටින්ම අරගෙන ගිහලා කඳුරෙන් එළිය තියලා ගල් ගහලා විනාශම කරලා ලොකු ගොඩහැලක් කරලා දැම්මා. පාපේ භයානකයි. යෙරුසලමේ ඉන්න කිව්වම යෙරිකෝවට යන්න ගියා එකෙක්. කාටත් හොරෙන් නැගිටලා යෙරුසලමට වෙලා දවස් කොච්චර ඉන්න වේද අපි දන්නේ නැහනේ. දෙවියන් වහන්සේ කො යෙරුසලමට වෙලා හිටපන් කියලා මට කොච්චර වැඩ තියෙනවද? මම යෙරුසලමේ හිටියොත් කොච්චර පාඩු වෙයිද මට? මගේ හර්ක බවන බලාගන්නේ කවුද? මගේ තේ කඩේ බලාගන්නේ කවුද? මගේ ගෑණි බලාගන්නේ කවුද? මට දවසකට පාඩු වෙනවා මෙච්චර දේවල්. ඒක නිසා මම යනවා යෙරිකෝවට. ගිහිල්ලා ආවේ කොහමද? යනකොට මේක ඇඳුම් ඇඳගෙන ගියා යෙරිකෝවට. එන්නකොට ආවේ හෙළුවේ. කොහමද ආවේ? හෙළුවැන්නේ. ස්වාමීන් වහන්සේ ඉන්න කියලා තැන ඉන්නේ නැතුව කාටත් එකයි. ඒක මටත් එකයි, ඒක ඔබටත් එකයි, කාටත් එකයි ඒක. දෙවියන් වහන්සේ ළඟ නැහැ උස් පහත් ભેද. අනේ මෙයා අදනේ ආවේ මාව පිළිගෙන යාට chance එකක් දෙමු. නෝ. අද අපේ කාටත් ඒ හැන්දෙම්ම තමයි බෙදන්නේ. ඒක දෙවියන් වහන්සේගේ වචනේ කියනවා උන්වහන්සේ නිදිවත්තේ උපමාවේදී. ඒක කට්ටියක් උන්වහන්සේ ගිහිල්ලා පාන්දර අරගෙන යනවා. ඒ වැඩ පොලකට ගිහිල්ලා ඒ කාලේ රැකියාව නැත්නම් රස්සාව වලට යන මිනිස්සු එක එක හන්දි වල හිටගෙන ඉන්නවා. වතේ ස්වාමියා ගිහිල්ලා බලනවා කට්ටිය හිටගෙන ඉන්නකොට ඕගොල්ලෝ කියලා මේ කට්ටිය ඔක්කොම අරගෙන ගිහිල්ලා එයාගේ මිදිවත්තේ වැඩට දැම්මා. දැන් මේ ස්වාමීන් තව ඉන්න බෑ දන්නවා. මෙයා ආයේ 9 වෙනි පයේ නැගිටලා 9 වෙනි පයේ ගිහිල්ලා බලනකොට තවත් මිනිස්සු ඇවිල්ලා හිටගෙන ඉන්නවා. රස්සාවට තමන්ගේ දරුවන්ට කන්න බොන්න දෙන්න ඕනේ. අනේ ඕගොල්ලොත් එන්න. ඕගොල්ලොත් යන්න මගේ වත්තේ වැඩ කරන්න කිව්වා. අන්තිම පැයේ ගියා 11 වෙනි පැයේ. 11 වෙනි පැයේ ගිහලා බලනකොට එතනත් ඉන්නවා කට්ටියක් හිටගෙන. ඒගොල්ලන්ට කිව්වා ඕගොල්ලන්ට මම මස්සක් දෙන්න. දවසේ පඩිය මස්සයි. උදේ ගියායටත් මස්සක් දෙන්න පොරොන්දු වුණා. මුන්වහන්සේ අන්තිම පැයේ ගියායට කියලා වැඩ කරන්න කිව්වා. උන් ඊට පස්සේ උන පඩි දෙන වෙලාව. ඔක්කොම පොලිමේ හිටගෙන ඉන්නවා. ආපු පිළිවෙලට උදේ ආපු කට්ටිය උදේම කොණ්ඩේ පිරලා හොඳට ඇඳුම් පැළඳුම් මඩ ඔක්කොම හොදගෙන අලුත් ඇඳුම් ඇඳගෙන මල්ල සයිඩ් එකේ අරගෙන හිටගෙන ඉන්නවා දැන් ස්වාමියා ඉදිරියේ. අපිට පඩිය ගන්න. ස්වාමියා කිව්වා ඉස්සල්ලාම ආපු අය පස්සට ගිහිල්ලා අන්තිමට ආපු අය ඉස්සරහට ගන්න කියලා. මෙතනත් හරිම අසාධාරණයක් නේද? උදේ ඉඳලා අපි වැඩ කරා මුන් ඇවිල්ලා මේ දැන් ටිකක් හිටගත්ත විතරයි උන් උදල්ල ගත්ත විතරයි ට්‍රේන් ගාව වෙලාව ඉවරයි මුන් පොලිමට ආවා. ඒ මොදල උන්ට පොලිමේ ඉස්සරහා මේකට දැන් අපි පොලිමේ ඉන්නකොට මුන් ගත්තට පස්සේ පඩි ගන්න. දැන් එතනත් චුරුචුරුව එතනත් යොරුජොරුව. දැන් මේගොල්ලෝ දකින්නවා මුලින් එන එක්කෙනාට අන්තිමට ආපු මනුස්සයරත් මස්සක් දෙනවා පඩිය. අපි කියමුකෝ යුරෝ 100ක් කියලා. මේ පහට ආපු එක්කෙනා 6ට වැඩේ වුණා එයාට 100ක් දෙනවා. පිටිපස්සේ ඉන්න අය හිතනවා අපිට එහෙනම් ඉතින් අර 1000ක්වත් දෙයි. උදේ ඉඳලා අපි වැඩ කර අපිත් එහෙම තමයි හිතන්නේ. මේක මේ ඇවිල්ලා හිටගන්න විතර මූට 100ක් දෙනවා නම් අපි උදේ ඉඳලා මැරිච්ච මිනිස්සු අපිට 1000ක්වත් දෙයි කියලා හොඳට අත කස ඉන්නකොට දික් කරන රට ගිහිල්ලා කීයද දෙන්නේ? 100යි. උන්වහන්සේ කියනවා මේක අසාධාරණයි. උන්වහන්සේ යාළුවා මා සන්තක දෙයි මම කැමති කෙනෙකුට මම දෙනකොට උඹට තියෙන ප්‍රශ්නේ මොකක්ද? මම කැමති නම් මගේ දේ මට කැමති අයට මට ඕන
විදියට දෙන එක උඹට ප්‍රශ්නයක්ද? ඇයි උඹට මතක නැද්ද මම උඹත් එක්ක පොරොන්දු වුණා උදේ මස්සකට ගෝවැට ගත්තේ. මෙන්න මම උඹට දුන්න පොරොන්දුව. දෙවියන් වහන්සේ තුල partialities නැහැ. අපි වගේ උන්වහන්සේ බලන්නේ නැහැ මේ මිනිස්යාව වර්ධ කරන්නේ නැහැ උන්වහන්සේ. කාණ්ඩ කරන්නේ නැහැ. උන්වහන්සේගේ ප්‍රේමය ඊයේ අදත් හිටත් සදාකාලටම සදාකාලිකයි. හalleluya. යෙරුසලමේ ඉඳ කිව්ව පුතේ ගොඩක් අය යෙරුසලමට ඇවිල්ලා ආයේ ගිහිල්ලා. ආපු ගමන් කිව්වා උන්වහන්සේ යන්න එපා. රෙඩි නැතුව තමයි ඔබට එන්න වෙන්නේ එළුවැල්ලෙන් කියලා. ලාස්ට් වෝනින් එක. ආයේ ගියා. එතන තමයි යහපත් සමාරියා ඉන්නේ. මේකට හුරු ගහලා රෙදි ගලවගෙන නිර්වස්ත්‍ර කළා දාලා ගියාම යහපත් සමාරියා ඇවිල්ලා මෙයාව ගිහලා තානායමකට දානවා. ඒ කතාව කියනවා ගොඩක් වෙලාවට අපි කියනවා ඒ යේසුස් තානායම කියන්නේ සභාව. යහපත් සමාරියා කියන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. ඒ වගේ ගොඩක් දෙයක්. නමුත් ඒකට ඒක නෙමෙයි ඒ ඇත්ත ඒ කතන්දරේ. ඒකට අපි කියන්නේ allegorical interpretation කියලා. දෘෂ්ටාන්ත විවරණය. මේක සත්‍ය නෙවෙයි මේ ඇවිල්ලා ග්‍රීක ඉතිහාසයේ මිනිස්සු හිටියා ගොඩක් ලස්සන සුරංගනා කතා හදලා ඒවට ඒගොල්ලොම දෙනවා අර්ථකථනයක්. ඒ වගේ මේ කතාවට ඒ කාලේදී දුන්නා වූ ඉන්ටර්ප්‍රිටේෂන් එකක් තමයි ඒ යේසුස් වහන්සේ මේ තානායම කියලා. නෑ ඒක එහෙම නෙමෙයි ඒ කතන්දරේ. ඒක තමයි අපි කියන්නේ දුෂ්ටාන්ත විවරණය කියලා. ඒවා ඔබ දේව ධර්මයේ දැන් ඉස්සරහට ඉගෙනගෙන යනකොට ඔබ මේවා ගැන ඉදිරියේදී ඉගෙන ගනි. මොකද්ද මේවා? කොහොමද ආවේ? කොහෙන්ද ආවේ? කවුද ගෙනාවේ? මම මේක කියන්නේ නැද්ද? ඔබට ආශාවක් ඇති වෙන්න ඕනි ඉගෙන ගන්න. එහෙනම් මම මේක දැනගන්න ඕනි. මේක දින සත්‍ය දැනගන්න ඕනේ. ආශාව ඔබ තුල හට ගන්න ඕනි. හalleluya. ස්වාමීන් වහන්සේ කියන එලියා කෙරිත් ඔය ළඟට යන්න. ඔබට කියලා තියෙන්නේ කොහේ ඉන්න කියලාද? යෙරුසලමේ ඉන්න කියලා. යෙරිකෝට යන්න එපා. ගියොත් මොකද වෙන්නේ? නෑ. ගියොත් මොනවද වෙන්නේ? හෙළුවේ එන්න වෙන්නේ උස්සගෙන එන්න වෙනවා. එන්න බෑනේ උස්සගෙන එන්න වෙනවා. ඒ නිසා යන්න එපා යෙරිකෝට. යෙරුසලමේ ඉන්න. ස්වාමීන් වහන්සේ කෝ එලියා ඉන්න. එලියට කෙරිත් ඔය ළඟ ඉන්න. ඔබට කන්න දෙන්න කපුටුවන්ට මම අනකලෙමි කීසේක කපුටා. කපුටට දෙවියන් වහන්සේ අනකලා. කාක්කා කියලා කියන්නේ අපි දන්නවා විශේෂයෙන් ලංකාවේ ඉන්න අපි දන්නවා කොළඹ කාක්කෝ ඉන්නවා. ගමේ කාක්කෝ ඉන්නවා. කොළඹ කාක්කෝ කිව්වම හරි විශේෂයි. ඒක නම් කොළඹ කාක්කෙක්. කාක්කිය විදිහෙන් දන්නවා කොළඹ කාක්කෙක් කියලා. මේ වගේ කාක්කෝ ගැන ගොඩක් කතන්දර අපි දන්නවා. කාක්කෝ කේජු කෑල්ල. ඌ කාක්කා කියලා කේජු කෑල්ල බිමට වැටුණා. මේ වගේ ගොඩක් කතන්දර දන්නවා. ලෝකේ හැමතැනම කාක්කෝ ඉන්නවා. ඊශ්‍රායලෙන් කාක්කෝ හිටියා. ඉතාලියේ ඉන්න කාක්කෝ පොඩ්ඩක් දුඹුරු පාටයි. ඔය දැක්කද අලු පාටයි. දුඹුරු නෑ අලු පාටයි. එක රටවල නෑ අලු පාටයි. කළුම කාක්කෝ ඉන්නේ ශ්‍රී ලංකාවේ. එතකොට ඉන්දියාවේ වගේ රටවල මම හිතන අපේ පාටටම හරියට ඉඳලා ගන්න කාක්කෝ කළු. මේ රටේ ගොඩක් මිනිස්සු සුදු නිසා කාක්කෝ ටික කළු පාට අඩු වෙලා නිකන් අලු පාටයි කාක්කෝ මේ කාලේ. ඔව් ඒ වගේම තව කාක්කෝ වර්ගයක් කියන ඔබ දැකලා තියෙනවද? කට ඇතුලේ රතු පාටට තියෙන කාක්කෝ දැකලා තියෙනවද? කට ඇතුලේ චුට්ටක් දිව වගේ ඒ හරිය රතුයි. මේ කාක්කොන්ට තියෙන විශේෂ නමක් මට මතක නෑ. මම නෝට් එකක් දාගෙන හිටියා. අද ඒ නෝට් එක මගේ ළඟ නෑ. මේ කාක්කන්ගේ තියෙන විශේෂත්වය මේ කාක්කෝ කවදාවත් තමන්ගේ ආහාරය තව කෙනෙක් එක්ක බෙදාගන්නේ නෑ. මයින නෙමෙයි කොහත් නෙමෙයි කාක්කන්ගේ ඉන්නවා එක වර්ගයක්. මේ කාක්කගේ කට ටිකක් රතු පාටයි. ඊට පස්සේ හොයලා බලන්න ඒ ගැන. එක නම් කියලා දැන් කාටි කුකුලෙක් නෙමෙයි කාක්කෙක් කතා කරන්නේ. දැන් මේ කපුටු වර්ගය ඇවිල්ලා මේ කපුටු කොහොමද මේගොල්ලන්ගේ නේචර් එක එයාලගේ කෑම ඒගොල්ලෝ බෙදා ගන්න නැහැ කායිකව. තමන්ගේ දරුවා කූඩුවේ ඉන්නකොට මොනවද කරන්නේ? මේ කෑම අරගෙන එන මේ කාක්කා තමන්ගේ ළමයා කා කියලා අඬනකොට මේ අම්මා මොකද කරන්නේ? හොඳට ඉස්සර තමන් කනවා. තමන්ගේ බඩ පුරවගෙන තමයි ළමයන් උනත් කවන්නේ. මේ තමයි මේ කාක්කන්ගේ හැටි. තමන්ගේ ආහාරය තව කෙනෙකුට දෙන්නේ නැහැ. එහෙම බෙදා ගන්න නැති කෙනෙක්ගෙන් කෙනෙක්ව බෙදා ගන්න සලසනවා කියන එක හාස්කමක්. දෙවියන් වහන්සේට ඕන තරම් පක්ෂීන් හිටියා මේ ලෝකේ. පරවේක් ලව්ව පෝෂණය කරවන්න තිබුණා. රාජාලියෙක් ලව්ව පෝෂණය කරවන්න තිබුණා. තව
කොච්චර නකුරුල්ලෝ ඉන්නවද? ගිරාවෝ ඉන්නවා, මයිනෝ ඉන්නවා, විවිධාකාර පක්ෂීන් ඉන්නවා. ඇයි දෙවියන් වහන්සේ කාක්කව තෝරගත්තේ? ඇයි ස්වාමීන් වහන්සේ වෙන සතෙක් ගන්න තිබුණානේ? අද කාක්ක කියන්නේ ජරා සතෙක්. ඔහි හරි දෙවියන් වහන්සේ එන්න කියලා කිව්වොත් කොහේ හරි මලකුණක් දැක්කොත් ඒ මලකුණ කාලා තමයි මො දෙවියන් වහන්සේ හම්බෙන්න උනත් යන්නේ. ඕනෑම මලකුණක් ඕනෑම කුණු වෙච්ච දෙයක් ඕනෑම අසුචියක් කන එකේ තමයි කාක කියලා කියන්නේ. දෙවියන් වහන්සේ මේ කාකව තමන්ගේ ආහාරය තවත් මිනිහෙක් එක්ක බෙදා ගන්න ෂෙයා කර ගන්න තරමට උන්වහන්සේ වෙනස් කළා. අපේ ජීවිත ගොඩක් වෙලාවට මේ කාක්ක තුල තියෙන ගුණාංග අපේ ජීවිතවල තියෙනවා. not sharing. ඒක දෙවියන් වහන්සේ සුචෝ මේ ස්ථානේ නම් එහෙම එක්කෙනෙක්වත් නැහැ. සමහර වෙලාවට අපි දීමේ ගුණාංගය අපි ළඟ නැහැ. කොච්චර තිබුණත් දෙන්න බෑ. මට දෙන්න. රජයෙන් දෙනවා නම් ඒකත් මට දීපන්. කවුරු හරි දෙනවා නම් ඒකත් මට දීපන්. දාන්සලකින් හරි කමන්නේ මට දෙන්න. කියවන දෙමළ පත්තරේ හරි කමන්නේ කියවන්න බැරි වුණත් මේසෙකට එලා ගන්න හරි කමන්නේ. බත් එකක් බඳින්න හරි කමන්නේ දෙන්න. සබන් හරි කමන්නේ. දිනකරලා බීලා බඩ යන්න හරි කමන්නේ. සබන් ටිකක් හරි දෙන්න. මේ වගේ හැමදේම මොනවද කරන්නේ? ඉල්ල ගන්න මිනිස්සු තමයි ඉන්නේ දෙන මිනිස්සු අද අඩුයි. නමුත් දෙවියන් වහන්සේ අපිව මෙච්චර කාලේ ඉඳලම දෙන්නම පුරුදු කරලා ගෙනලා තියෙනවා. දෙවියන් වහන්සේ අපි අත දිගහැරලා තියෙනවා දෙවියන් වහන්සේ. දෙවියන් වහන්සේ ප්‍රශංසාව අපේ අත දෙ මිනිස්සු ඉදිරිය කොට වෙලා නැහැ. ඒ ගැන මට දෙවියන් වහන්සේ ඉදිරියේ බොහොම සතුටු යහනියතමානී ආඩම්බරකමක් තිබෙනවා. දෙවියන් වහන්සේ ඒක අපිනේ දන්නේ නේද? අපි බෙර ගහලා ෆොටෝ කරලා උඹලා මොනවද දුන්නේ කියලා කායින් හරි මගෙන් අහන්න පුළුවන්. ඔබට මෙතන උඹලා කාටද දීලා තියෙන්නේ කියලා. අපි දෙන දේවල් ෆොටෝ ගහලා දෙන්නේ නැහැ. පත්තරේ දාලා අපි ඇඩ්වර්ටයිස්මන්ට් අරගෙන දෙන්නේ නැහැ. අපි මෙච්චරක් දුන්නා අච්චරක් දුන්නා කියලා. ඒක දකින්න කෙනෙක් ඉන්නවා දෙවියන් වහන්සේ. හලෙලූයා. ඒ ස්වාමීන් වහන්සේ මේ කපුටුවාට මොනවද කරේ? ඒ ආහාරය අනාගත වක්තුතුමා එක බෙදා ගන්න විදිහට මේ හාස්කම කපුටා තුල කරා. මොනවද කාක්ක කරා කියන්නේ? එකලේ ඔහු ගොස් යෝර්දානේ ඉදිරියට තිබෙන කෙරිත් ඔය ළඟ වාසය කළේ. කපුටෝ උදේ රොටි සා මස්ද සවස රොටි සා මස්ද ගෙනාවෝය. මොනවද ගෙනාවේ? උදේ ගෙනාව රොටි මසුයි, හවස ගෙනාවා රොටි මසුයි. ඒක හරියට අපිට කියනවා නම් බත් පිඟානක් ගෙනත් දෙනවා වගේ. මෑන්ලුම් මාමස් මාළු දාලා හොඳ බත් පිඟානක් බත් පාන්සල ගෙනලා හැමදාම උඩින් දාලා යනවා වගේ තමයි. මොකද ඊශ්‍රායලේ ප්‍රධානතම ආහාරය තමයි රොටි. ඒකට මස් කෑල්ලකුත් හම්බෙනවා කියන්නේ වේල දෙකක් හොඳට බඩ පිරෙන්න මෙයා ෆුල් කෑමක් කනවා. වතුර බොනවා, පිරිසුදු වතුර ඕයෙන් බොනවා, රොටි කනවා, නිදා ගන්නවා, ස්වාමීන් වහන්සේ යන්න කියනකම් ආයෙ නැගිටිනවා, වතුර බොනවා, කනවා, නිදිය ගන්නවා. මෙයාට මොනතරම් සැපද බලන්න දෙවියන් වහන්සේ දුන්නා. හalleluya. අපිට දෙවියන් වහන්සේ ඉන්න කියන තැන අපි ඉන්නවනම් සැපයීම දෙවියන් වහන්සේගෙන් අපේ ජීවිතවලට එනවා. මේ කතන්දරය තුළ ගොඩාක් දේවල් ඔබගේ මගේ ජීවිතේට පුතේ ගන්න තිබෙනවා. මේ එක එක පදයක් ගානේ බොහෝ දේවල් අපේ ජීවිතේ කතා කරන්න පුළුවන්. වැඩි තියෙන මේවා අහලා තනියෙන් කියවල ඇතුළට ගන්නෙත් නැහැ. දේශනාවක් අහලා ඒක ඇතුළට ගන්නෙත් නැහැ. වැඩි තියෙන අපිට ප්‍රශ්නයක් ආවම අපි අහපු දේශනාවක් අමතක වෙලා, අපි අදහන දෙවියන් වහන්සේවත් අමතක වෙලා, දේ වචනේ තියෙන දේත් අපිට අමතක වෙලා, අනේ ඇයි මට මෙහෙම වුනේ කියලා ආයෙ උදේ ඉඳලා හැන්ද වෙනකම් මුස්පේතුකමට අඬන එක විතරයි අපි කරන්නේ. දෙවියන් වහන්සේගේ තව වේගෙන් යාත්‍රාන එක තමයි අපි කරන්නේ. නමුත් මේ තුල සම්පූර්ණ පරිවිඩය අපේ ජීවිතේ උන්වහන්සේ තියලා තියෙනවා. ඔහු වාසය කළේ කපුට උදේ සවස මස්ද රොටි ඉදගෙන ආවෝය. ඔහු ඕයෙන් වතුර බීවේය. තවද දේශයේ වැසි නිසා නැති නිසා කලකට පසු ඕය හිඳී ගියේය. දැන් එලියාට ප්‍රශ්නයක් ආවා. එලියාට ප්‍රශ්නයක් ආවා. ස්වාමීනි, ඔබ කියලා තමයි මම කෙරිත් ඔය ළඟට ආවේ. දැන් බලනකොට දවසින් දවස කෙරිත් ඔය හිඳීගෙන යනවා. එන වතුර පාර අඩු වෙගෙන යනවා. දැන් මට මොකද වෙන්නේ යන්නේ? මම මැරෙන්න යනවා. ලෝකේ කොහෙවත් වතුර නැහැ. එහෙම එළිය අඬලා තියනවද? නැහැ. අපි නම් මොකද වෙන්නේ? ඉවර වෙන්න කලින් අඬනවා. මම මේ කතන්දරය තුනේ ස්වාමීන් වහන්සේ මට කතා කරා. මගේ රස්සාවේ කොන්ත්‍රාත් එක ඉවර වෙන්නේ ජනවාරි මාසේ. මම දැන් ඔක්තෝබර් මාසේ ඉඳලා අඬනවා. අනේ ස්වාමීනි මට රස්සාවක් දෙන්න, රස්සාවක් දෙන්න. තව තියෙනවා බං ජනවාරි වෙනකන්. ආශිර්වාදයේ අතේ තබාගෙන තවදුරටත් අපි මොනවද කරන්නේ? දෙවියන් වහන්සේ දිහා බලාගෙන අඬන ජීවිතයක්
ජීවිතයක් අපි ගත කරනවා. දෙවියන් වහන්සේ ඔබට මට ඉන්න කියලා තියෙන කොහෙද? කොහෙද ඉන්න කියලා තියෙන්නේ? කෙරිත්තෝය ළඟ. මෙතන කියලා තියෙන්නේ. කෙරිත්තෝය ළඟ. යෝර්දානය හොයාගෙන යන්න එපා. යෝර්දානය විශාලයි. දේශයේම ජල සැපීම තිබෙනවා. අද ප්‍රසිද්ධයි. අද ගොඩාක් යෝර්දානයන් තිබෙනවා මේ ලෝකේ. මෙගා චර්චස් තියෙනවා. සුප්‍රකර සභාවන් තියෙනවා. විවිධ නම් වලින් සභාවල් තියෙනවා. හාස්කමේ සභාව, අනාගත වාක්‍ය සභාව, සභාව මේ සභාව සබලත්වයේ සභාව මට වැඩක් නැහැ. මං කාටවත් දොස් කියන්නේ නැහැ. මම ඔබට පෙන්වන්නේ යෝර්දානයේ සහ කෙරිතෝය ඇති වෙනස. ඕන සභාවකට යන්න නමුත් පුතේ මතක තබා ගන්න ඔබ දෙවියන් වහන්සේගේ මිනිසෙක් නම් දෙවියන් වහන්සේ ඔබට යන්න කිව්වේ යෝර්දානයට නෙමෙයි කෙරිතෝය ළඟට. මොකද මේ යෝර්දානේ කොච්චර විශාල වුණත් ඒක හිඳිලා යන්න යන දවසක රට පුරාම ජලය නැති වුණත් එක තැනක ජලය තියෙනවා. කොහෙද? කෙරිත්තෝය. එතන ගොඩාක් අය නැහැ. ඊටාම ස්වල්පයි. handful. ගණන් කරන්න පුළුවන්. ගණන් කරන්න පුළුවන් සංඛ්‍යාවක් තමයි එතන ඉන්නේ. දෙවියන් වහන්සේ විසින් තබපුවා. එතන ඉඳලා යන්න යන්නේ නැහැ. එතන ඉඳිනවන දෙවියන් වහන්සේ වෙන තැනක් පිළියෙල කරයි. ඒක නිසා වද වෙන්න යන්න එපා. අනේ ස්වාමීනි කෙරිත්තෝය ඉඳලා දැන් මොකද කරන්නේ? උන්වහන්සේ වෙන දෙයක් සැලසුම් කරන්න නැති. ඒක අපි වෙනක් නෙමෙයි. දෙවියන් වහන්සේ කිව්වනම් කෙරිත්තෝය ළඟ ඉඳපන් කියලා. කෙරිත්තෝය හිඳුනා නම් අපිට ජනයේ සපයන එක, අපිට ආහාර සපයන එක, අපිව බලා ගන්න එක දෙවියන් වහන්සේගේ වැඩක්. ඒ නිසා අපි හැමතිස්සෙම දෙවියන් වහන්සේගේ අතට වැටිච්ච මිනිස්සෙක්ව ජීවත් වෙන්න ඕනේ. කෙරිත්තෝය කාලයකට පස්සේ හිඳී ගියේ ස්වාමීන් වහන්සේගේ වචනය ඔහු වෙතට පැමිණ නුඹ පිටත්ව ශීදෝන්ට අයිති ශාරපෙත්ත ගොස්ෙහි වාසය කරපන්න නුඹට ආහාර දෙන්න එහි සිටින වැන්දඹු ස්ත්‍රීකුට අනකෙලිමි කීසේක. හාලෙලූයා. හොඳට මතක තියාගන්න. හොඳට මේක ඔබේ කාණ්ඩ දාගන්න. හොඳට මේක ආගන්න පුතේ. කෙරිත්තෝය හිඳිනකම් දෙවියන් වහන්සේ උන්වහන්සේගේ සෙකන්ඩ් ප්ලෑන් එක දෙවිනි සැනස්ම ගැන එළියට කියලා තිබුණේ. කෙරිත්තෝය හිඳිනකම්ම කිව්වේ නැහැ සෙකන්ඩ් ප්ලෑන් එක. කියලා තිබුණා නම් එළියා කිසි අවුලක් නැතුව ඉන්න. දැන් අපි එළියා නම් මොකද කරන්නේ? කපුටෝ ගේන කෑම කන්නේ නැතුව යාච්චා කරනවා. දැන් මම නිකන් යාච්චා කළ බලන රොටි කාලා, මස් කාලා, වතුර බීලා යාච්චා දෙනවා සහන පාටක් නැහැ. තාමත් කෙරිත්තෝය හිඳීගෙන යනවා. දැන් මොනවද කරන්න ඕනේ? මේ ටික හිඳෙන්න කලින් නිර්හරව යාච්චා කරන්න ඕනේ. දෙවියන් වහන්සේගේ ආශිර්වාදයේ සැපීම කාක්කා හැමදාම ගේනවා. ඒක පැත්තකින් තියලා සැපීම දෙවියන් වහන්සේ විසින් එවන්නා වූ සැපීම පැත්තකින් තියලා නිර්හරව යාච්චා කරනවා. ස්වාමීනි කෙරිත් හිඳෙන්න එපා, කෙරිත් හිඳෙන්න එපා, කෙරිත් හිඳෙන්න එපා කියලා. නමුත් කෙරිත් දෙවියන් වහන්සේ මොකද කරන්නේ? උන්වහන්සේ කෙරිත් හිඳෙන්න සලස්සනවා. අපි දෙවියන් වහන්සේගේ ආශිර්වාදයේ එකමතක තබාගෙන ඒක පැත්තක තියාගෙන කෙරිත් වෙනුවෙන් යාචනා කර ඉන්නවා. ඔක කරා සාමුල දෙවියන් වහන්සේ එපා කරාට පස්සේ සාමුල අඬ ඉන්නවා යාචනා කර අනේ ස්වාමීනි සාමුල් අපරාධිකේ දැන් ඊශ්‍රායලගේ රජ ගැන කියලා. දැන් අසුබේ නැගිටපන්. ගණින් තෙල් කුලාව. ඵලයන් යෙස්ගේ ගෙදරට. ගිහිල්ලා වක් කරපන්. එතන ඉන්නවා යෙස්ගේ පුතේ දාවිද් කියලා ඔළුවට වක් කරපන් තෙල් ටික. එතෙන්ට යනහන් කිව්වේ නැහැ කවුද කොල්ලා කියලා. එතෙන්ට යනහන් ස්වාමීන් වහන්සේ කිව්වේ නැහැ ඒ පුතා දාවිද් කියලා. මෙයා තෙල් කුලාව අරන් ගිහලා වෙන ලස්සන පුට්ටු ටිකක් ඉස්සරහින් ගියා. මෙහා වෙන්න තියා මෙහා ගන්න නෑ ඒක මෙතන නැහැ. මගේ සිතේ එකක 16 මෙතන නැහැ. බැටළුව බලාගෙන ඉන්නවා. ගිල උස්සනවා. නැක්කරුවා තෙල් කුලාව. යෝෂුවා නානේ ඉන්නවා. ස්වාමීනි කවුරු නිසාද මෙහෙම වුනේ අපිට? ඇයි අපි පරාජය වුනේ? රටේ ලෝකෙ මිනිස්සු වෙන අපිව මරලා දායි. මේ පොළවෙන් අපිව නැති කරලා දායි. දැන් සබ නැගිටපන් බං. මොම මෙතන ආඩාගෙන ඵලයෙන් ගිල සුද්ධ කරපන් කූඩාරම. අපි ගොඩක් වෙලාවට කරන්න තියෙන දේ පැත්තකට දාලා උන්වහන්සේ ඉදිරියේ නහයෙන් ආඩාගෙන ඉන්නවා. අනිත් කෙනා ආලේප කරන්න ඕන වෙලාවේ මෙතන ආඩාගෙන ඉන්නවා. කූඩාරම සුද්ධ කරන්න ඕන වෙලාවේ මෙතන ආඩාගෙන ඉන්නවා. එළියා මෙතන ආඩාගෙන හිටියේ නැහැ. කෙරිත්තෝය හිඳී ගියා. ඊළඟ ප්ලෑන් එක ආවා දෙවියන් වහන්සේ. ස්වාමීන් වහන්සේ හරි පුදුමයි. උන්වහන්සේ මෙයන්ද කියලා කෙරිත් හිඳවලා. අර මනුස්සයන මොනතරම් පීඩනයක් ඇද්ද? අපේ ජීවිතේ මේ පීඩනය අපේ මොන විදිහෙන් හරි අපේ ජීවිතය අත්දකින්න ඇති. මේ දේවල් අතුලට දාගන්න පුතේ නිදිමතේ අතපය කසයි ඉන්න බැරි
ඇයි මේ දේවල් ඇතුළට යනකොට යකා කැමති නැහැ. තෝ ඉන්න විදිහටම හිටපන්. පොදු හෙළුනේ දුවන එක තමයි මගේ ආශාව. මනිරුවස්ත්‍ර වෙන එක තමයි මගේ ආශාව. නමුත් ස්වාමීන් වහන්සේගේ ආශාව එක නෙමෙයි. ඔබ මා උන්වහන්සේගේ මනාලිය වෙලා. හාලෙලූයා. උන්වහන්සේ සමග සිටීම තමයි දෙවියන් වහන්සේගේ කැමැත්ත. උන්වහන්සේ කියන ඵලයන් ශාරපෙට එහි මම වැඳපු කාන්තාවකට බෝ පෝෂණය කරන්නට අනකරෙමි කිසේක. මම දන්නේ පුතේ ඔබේ මගේ ජීවිතයේ දෙවියන් වහන්සේ වැඳපු කී දෙනෙක්ට අනකරලා තියලා තියෙනවද කියලා ඔබ මාව පෝෂණය කරන්න. සමහරවිට අපි බලාපොරොත්තු වෙන්නේ ලොකු අය අපිව පෝෂණය කරයි කියලා. අර ධනවත් අපිව පෝෂණය කරයි, මේ ධනවත් අපිව පෝෂණය කරයි, අර ජනාධිපතිතුමා අපිව බලාගනි, මේ අගමැතිතුමා අපිව බලාගනි, අර රට අපිට ආධාර දෙයි, මේ රට අපිට ආධාර දෙයි. මේ මගේ ලොකු ධනක රස්සාවක් හම්බෙන්නේ නැහැ. දෙවියන් වහන්සේ සැපීම දෙන පුංචි දැනෙන් ඔබට අවශ්‍ය දේ උන්වහන්සේ ලබා දෙන. හිතන්න වැන්දමු කාන්තාවක්, මිනිහා නැති ගෑණියෙක්, අසරණ මිනිස්සෙක්, ශාරපෙත්තේ ඉන්න කාන්තාවක්. මේ ශාරපෙත්තේ හිටපු මේ කතාව හරිය දිගයි. මට ඔබට මේක පොඩ්ඩක් හරි අතුලට දාන්න ඕන නිසා තමයි මේ ගැන කතා කරන්නේ. ඔබ මේ ගැන ඔබගේ මනසට දාලා මේ කතන්දරය තුළ ඔබ ජීවත් වෙන්න ඕනි. ඔබගේ ජීවිතේ යන දේවල් තුළ ඔබ ජය ගන්න ඕනි. මේ ශාරපෙත්තේ හිටියව මේ කාන්තාව මේ මිනිස්යන් නැත්නම් වැන්දමුවක් මේ පළාතේ මිනිස්සු පිළිගන්නේ නැතිකොට මේගොල්ලන් වෙන් කරලා අයින් කරලා අයිනක කොනක දාලා තිබුණ පිරිසක් තමයි මේ ශාරපෙත් වල ඉන්නව වැන්දෝ මිනිස්සු සමාපෝෂණ නැති මිනිස්සු. තනි වෙච්ච අය. හැමෝම එපා කරපු අය. බලන්න දෙවියන් වහන්සේගේ සැලැස්ම. හැම තැනින්ම එපා කරපු තැන් වල ඉන්න අය තමයි දෙවියන් වහන්සේ ඔබගේ මගේ ජීවිතේට අපේ උපකාරයට පාවිච්චි කරන්නේ. අනේ ජාතික කාන්තාවක්, දෙවියන් වහන්සේ දන්නේ නැති කාන්තාවක්, පුරුෂය නැති කාන්තාවක්, මේ කාන්තාවට උන්වහන්සේ කියලා තියනවලු ඔබ පෝෂණය කරන්නට අනකලෙමි. එළියා ගිහිල්ලා දැන් එළියා හිතාගෙන ඉන්න තියා වැඳපු කාන්තාවක් සමහර පෝසත් කාන්තාවද දන්නේ නැහැ කියලා. එළියා දන්නේ නැහැ ඒ වෙලාවේ මේ කාන්තාව කතා කරපු ශාරපෙත්ති මේ කාන්තාව කතා කරපු භාෂාව එළියා දන්නේ නැහැ. එළියාගේ භාෂාවේ කාන්තාව දන්නේ නැහැ. අපි දන්නේ කොහොමද එළියා සමේ කාන්තාව ඔවුන්ගේ දෙබස හුවමාරු කරගත්තේ කියලා. අපි මේවා ගැන හිතන්නේ නැහැ. මොකද සිංහලෙන් නෙමෙයිනේ ශාරපෙත්ති වැඳපු කතා කරේ. එළියා කතා කරේ සිංහල නෙමෙයිනේ. එළියා කතා කරේ ඉංග්‍රීසි නෙමෙයිනේ. එළියා කියන්නේ හෙබ්‍රෙවෙක්. මේගොල්ලන්ගේ භාෂාව වෙනත් භාෂාවක්. එළියා මේ භාෂාව දැනගෙන ඉන්න කොහෙත්ම පුළුවන් කාර්කමක් නැහැ. නමුත් ඔහු ගිහිල්ලා කතා කරනවා. වැන්දමුකට අනකෙලෙමේ කීසෙක එහිනෝ පිටත් ශාරපෙත්ත ගොස් නුවර දොරකට පැමිණි කල වැන්දමු ස්ත්‍රියේ එහි දරහවුලන දැක දෙවියන් වහන්සේ අනිවාර්යෙන් එළියට කියන්න tie වෙලා මේ තමයි ඒ වැන්දමු කාන්තාව කියලා. ඇයට අඬගසා කරුණාකර මට බොන්න භාජනයක වතුර ටිකක් ගෙනෙන්නයි කීවේය. ඈ ඒක ගෙනෙන්න යන අතරතුර ඔහු ඇහැට අඬගසා. මේ අම්මා දරහවුලවල ඉනවා දර කොටු දෙක තුනක්. එළියා ගිහිල්ලා කියනවා මේ කාන්තාවට කතා කරලා මන් දන්නේ කොහොම කතා කරාද කියලා වතුර ටිකක් දෙන්න කියලා ගොළු භාෂාවෙන් කියන්නේ නැති. මේ කාන්තාව බැලුවා කමක් නැහැ වතුර ටිකක් නේ කියලා හැරිලා ගෙට යනකොට වතුර ගන්න එළියා ආයෙ කතා කරන ඒ කාන්තාවට. ඒ කාන්තාව හැරිලා බැලුවට පස්සේ ඒ කාන්තාවට කියනවා ස්වාමීන් වහන්සේ මොනවද මේ ස්වාමීන් වහන්සේ එළියා කියනවා ඒ කාන්තාවට කියනවා අඩගසා කරුණාකර නුඹේ අතින් රොටි කෑල්ලකුත් මට ගෙනෙන්නේ නැහැ කීවේ. මොනවද කියන්නේ? අනේ මට රොටි කෑල්ලකුත් ගෙන්න. අර ඔළුවට මොකද ඔටුවට ඔළුව දාගන්න දුන්නම මුළු ඇඟම දාගන්නවා. දැන් වතුර ටිකක් ඉල්ලුවාට පස්සේ මෙයා වතුර ගේන්නේ මේ වතුරේ රොටි දීපන්නු. ඒ කාන්තාව හඬගස කරුණාකර නුඹේ අතින් රොටි කෑල්ලක් ගෙනෙන්නේ නැහැ කීවේ. එවිට හැ කතා කොට නුඹේ දෙවියන් ස්වාමීන් වහන්සේ ජීවමාන බව සැබෑවස්සේම මුට්ටියක පිටි ටිකකුත් කුලාවක තෙල් ටිකකුත් මිස මා ළඟ රොටියක් නැත. අනේ මිනිස්සු නැත්නම් අනේ අනාගත වක්තුතුමනි දෙවියන් වහන්සේගේ මිනිස්සයා මගේ ළඟ රොටියක් නැහැ. මගේ ළඟ තියෙනවා පිටි චුට්ටක් තියෙනවා. තෙල් බින්දක් තිබෙනවා. මාසා මාගේ පුත්‍රයා විසින් කාලා නහින පිරිස ඒවා සාදන්ට දර කෑලි දෙකක් අවුලමේ කීවාය. හොඳට මතක තියාගන්න මෙන්න මේක. බයිබලයේ පාඨ කරන කුරුටු වදින පුරුද්දක් තියෙනවා නම් මෙන්න මෙතන නසින්ද නහින්ද මොකද කරන්නේ? නහින් කියන්නේ මමයි පුතයි කාලා මැරෙන්න යන්නේ මේ. මොන් මැරෙන්න මේ. අවසාන රොටියේ තියෙන මේක කාලා අපි මැරෙන්න යනවා. මරණේ
කට උඩ ඉන්නේ දැන්. මරණේ වල උඩට වල යට තියෙනවා නම් මේ මරණේ උඩ තමයි මේ හිටගෙන ඉන්නේ අම්මයි පුතයි. මේක අමතක කරන්න එපා. අපි නසින නාකාර නහින පිණිස ඒවා සාදන්න දර කැලයක් අහල මේ කීවාය. එළිය ඇයට කතා කොට බය නොවෙන්න. ගොස් නුඹ කී හැටියට කරපන්න. මොනවද කියන්නේ කමන්නේ. උඹයි පුතයි මැරෙනවා නම් මැරියන්න. හැබැයි ඊට කලින් මට රොටියක් හදලා දීලා පුදුම මිනිසෙක් නේද? මැරියල්ලා මට කමක් නැහැ. ඵලයන් ඔබ කියපු ලෙස කරපන්න. එහෙත් පළමු කොට එයින් මට කුඩා රොටියක් සාදා දීපන්. උඹගේ පුතයි උඹයි කණ්ඩ කලින් ඉස්සනාම රොටිය මට හදලා දීපන්. මට කුඩා රොටියක් සාදා පිටතට මා ළඟට ගෙනෙන්න. පසුව නුඹටත් නුඹේ පුත්‍රයාටත් සාදා ගනින්න. මක් නිසාද ස්වාමීන් වහන්සේ භූමියේ පිළිල වැස්සේ වන දවස දක්වා පිටි මුට්ටිය ඉවර වෙන්නේවත් තෙල් කුලාව අඩු වෙන්නේවත් නැතයි ඊශ්‍රායල්ගේ දෙවියෝ ස්වාමීන් වහන්සේ කියන සේකයි කීවේය. හalleluya. දෙවියන් වහන්සේගේ මිනිසයාට යම් දෙයක් ඔබ දෙනකොට ඔබගේ ගෙදර තෙල් කුලාවවත් පිටි මුට්ටියවත් හිදෙන්නේ නැහැ. දැන් මේක අහලා රට වටේ ඉන්නවා එක එක උන් නැගිටලා ඇවිල්ලා දැන් එළියා වගේ. ගෙදර තියෙන තෙල් කුලාවයි පිටි ටිකයි දීලා ලෙව කන්න ලෑස්තිින්ද එපා. දෙවියන් වහන්සේගේ මිනිස්යාද කියලා හොඳට දැනගෙන ඉන්න. මොකද අද රටේ පාදුරකට පයින් ගහුවා නම් එළියලා 50ක් 100ක් විසිකා වෙනවා. හැමතැනම එළියලා ඉන්නවා එලිෂලා ඉන්නවා. අනාගත වක්‍රවරු පිරිලා අද රට වටේ. ඒක නිසා මොම් තමුන්ගෙන් උපදවලා කියන දේවල් අහලා තෙල් කුලාවයි පිටි මුට්ටියයි හිඳුනොත් මට කියන්න නම් එපා සිස්ටර්. ඔයා කිව්ව දෙන්න කියලා මොන අපි දුන්නා අපි දැන් ලෙවල් කන්නවා කියලා. මට කියන්න එපා සෝදිසි කරන්න තම තමන්. හොඳට වචනේදී සෝදිසි කරලා බලන්න. අනාගත වක්තෘ කෙනෙක් නම් කියන වචනේ ඉෂ්ට වෙන්න ඕනේ. අනාගත වක්තෘතුමා කියන නිසා නෙමෙයි. දෙවියන් අනාගත වක්තෘ කෙනෙක් කියන්නේ දෙවියන් වහන්සේගේ මුඛය. එයා කතා කරන්නේ දෙවියන් වහන්සේ කියන දේ. ඒ නිසා ස්වාමීන් වහන්සේට ප්‍රශංසා වේවා. හිදෙන්නේ නැතයි කීවේ. බයනවන්න සාදා පිළිදෙර ගෙනෙන්න පිටි මුට්ටියවත් තෙල් කුලාවත් අඩු වෙන්නේ නැතයි ඊශ්‍රායලගේ දේව ස්වාමීන් වහන්සේ කියනසේකයි කීවේ. ආ ගොස් එලියා කී හැටියට කළාය. එසේ ඈද ඔහුගේ ගෙයි වැසියෝ ඇගේ ගෙයි වැසියෝද නිකන් නෙමෙයි මුළු ගෙදරම වැසියෝද බොහෝ දවස් ඒවා කෑවෝය. ස්වාමීන් වහන්සේ එලියා ලවා කියෝ උන්වහන්සේගේ වචනේ ප්‍රකාරයට පිටි මුට්ටිය නිම නොවිය තෙල් කුලාවද අඩු නොවිය. ඊක්පිති මේන් පසු ගෙදර ස්වාමි දුව ඒස්ගේ පුතා රෝගාතුර විය. හාස්කම සිද්ධ වෙගෙන තියෙනවා. හැමදේම ස්මූත්ලි යනවා. රටේ කොහෙවත් කණ්ඩක් නැහැ බොණ්ඩක් නැහැ. හැබැයි මේ ගෙදර පිටි මුට්ටිය හිදිලක් නැහැ තෙල් කුලාවේ හිදිලක් නැහැ. හොඳට දෙවේලද තුන් වේලද මන් දන්නේ නැහැ. හොඳට බඩට හලා ගන්නවා. හාස්කම හොඳට දෙවියන් වහන්සේ දීලා තියෙනවා. මේ ඔක්කොම හොඳට යනකොට ඔන්න එයාගේ පුතා රෝගාතුර වුණා. ඔහුගේ රෝගයේ කොපමණ බලවත් වීද යතහොත් ඔහු ළඟ හුස්ම නැති විය. හුස්ම නැති වුණා කියන්නේ මොනවද ළමයි? හුස්ම නැති වුණා මොකද වෙන්නේ මිනිස්සුන්ට? මැරුණා. රෝගයේ කොතරම් උස්සන වුණාද කිව්වොත් ඒ දරුවා මරණයටපත් වුණා. එවිට එලියාට කතා කොට දෙවියන් වහන්සේගේ මිනිස්සය ඔබගෙන් මට කම මොකද? බලන්න මේ කෙලේ ගුණේ නැති ගෑණිගේ ඇටි. මේ කිසිම කෙලයක් ගුණයක් නැති ගෑනු කෙනෙක්. මේ දෙවියන් වහන්සේ මිනිස්යාට කියනවා පාස්ටර් ඔයාගේ මට තියෙන වැඩේ මොකද්ද? උඹලා කවුද? මට මොකද්ද උඹ මේ ගෙදර ඉන්නවා නැත්නම් උඹ දේවදාසෙක් කියලා මට තියෙන වැඩේ මොකද්ද? උඹ අද කාලා බීලා උඹගේ පාරපුර ඔක්කොම ජීවත් වෙන්නේ දෙවියන් වහන්සේගේ මිනිස්යා දෙවියන් වහන්සේ කියලා එතනට ඇවිල්ලා ආශිර්වාද ලබා ගත්ත නිසා. බඩටත් හොඳට හලාගෙන දැනුත් කාලා බීලා ඇවිල්ලා දෙවියන් වහන්සේගේ මිනිස්සුගෙන් අහනවා ඔව් දෙවියන් වහන්සේ මෙයා දෙවියන් වහන්සේගේ මිනිස්සයා කියලා දන්නවා දන්නේ නැතුවත් නෙමෙයි මේ කතා කරන්නේ. මෙයා දේවදාසෙක් දේව සේවකයෙක් කියලා දැනගෙන මේ කියන්නේ. දෙවියන් වහන්සේගේ මිනිස්සය ඔබගෙන් මට කම මොකද? මාගේ පාපය ස්වීකරවන්නට මාගේ පුත්‍රයා මරන්නට මා ළඟට ආයේ යයි එලියාට කීවාය. කොච්චර බරපතල චෝදනාවක්ද? කොච්චර ගුණමක් කාන්තාවක්ද? මේ වගේ තමයි පුතේ අද වර්තමාන සභාවේ මිනිස්සු. වර්තමාන කිතුරුව මෙහෙම තමයි.
ආශිර්වාදේ කටේ තියාගෙන ආශිර්වාදේ පිටේ තියාගෙන ආශිර්වාදේ ඔඩොක්කුවේ තියාගෙන ආශිර්වාදේ බඩේ තියාගෙන ආශිර්වාදේ හතර වටේ තියාගෙන දෙවියන් වහන්සේගේ මිනිස්සු ඔබගෙන් මට තියෙන වැඩේ මොකද්ද කියලා අහනවා. මම මේවා කියනවා කියලා ඔබගේ සිත රිදෙනවා නම් කරන්න දෙයක් නැහැ රිදව ගන්න. මට අනේ එපා කියන්න බෑනේ. මොකද මම කියන්නේ වචනේ මේක මේ අද වෙච්ච දෙයක් නෙමෙයි. පුරාණ කාලේ ඉඳලම සිදුවෙගෙන මේ ගුණමකුකම මේ මිනිස්යන්ට තිබෙනවා. අද දෙවියන් වහන්සේගේ ආශිර්වාද ලබාගත් මිනිස්සු අපිට මොනවද වෙලා තියෙන්නේ? අපි දෙවියන් වහන්සේ ආශිර්වාද කරන කලින්ම අපි ආශිර්වාද ලැබලා හිටියේ. දෙවියන් වහන්සේට ඇඟිල්ල දෙක කරන. දෙවියන් වහන්සේගේ මිනිස්යාට ඇඟිල්ල දෙක කරන දැන්ට මිනිස්යා වෙලා තියෙනවා. මේ කාන්ත මම කන නසිනවා කියලා මතක තියාගන්න කියලා. මෙයා දරහින්දේ ඇයි? මොකද මෙයා දරහින්දේ? රොටිය කාලා කොහෙද හිටියේ? ලින්කන්ට මිනිවල උඩ හිටියේ. කාලා වැටිලා පුතයි අම්මයි මැරෙන්න හිටියේ. දැන් කොහොමද උඹලා මැරෙන්න හිටපේකේ? උඹලා මෙච්චර කාලයක් නොමැරි ජීවත් වෙන්නේ දෙවියන් වහන්සේගේ මිනිස්යා දෙවියන් වහන්සේ ගෙටේ වල බඩකට පුරවලා ජීවත් කරවලා තිබ්බා. දැන් මෙයාගෙන් අහනවා මේ ඔබ අපේ ගෙදරට මගේ පුතා මරන්නද? දැන් වාස්ත ඇවිල්ලා තියෙන්නේ ළමයා මරන්න. කොහොමද උඹලා මැරෙන්න ගියේ දැන් අවුරුදු ගානකට ඉස්සලා? අවුරුදු 3කට ඉතල ඉස්සලා මැරෙන්න ගියේ බඩගින්නේ මැරෙන්න ගියේ. දැන් කාලා වැඩි වෙලා මැරෙන්න යනවා. කාලතරට මැරෙන්න යනකොට අහනවා ඔබ ආවේ මගේ පාපේ මතක් කරන්නද? මගේ පුත්‍රයා මරන්නත් මා ළඟට ආවේයයි එලියාට කීවාය. ඔව්ද? නුඹේ පුත්‍රයා මට දියන්නයි ඈට කීයා. ඇගේ ලයන් ඔහු රැගෙන තමා විසු උඩු මහලට ගෙන ගොස් තමාගේ මෑදේ උ තැබුවේය. තවද ඔහු ස්වාමීන් වහන්සේට යාචනා කරමින් මාගේ දේව ස්වාමීන් වහන්සේ මට නවාතැන් දුන් වැන්දමගේ පුතා නැසීමෙන් ඔබ ඈට විපතක් පැමිණි උසේක්ද කියා තුන්වරක් ළමයා අපිට දිගාවි ස්වාමීන් වහන්සේට යාචනා කොට මාගේ දේව ස්වාමීන් වහන්සේ මේ ළමයාගේ ප්‍රාණය නැවත උතුරට පැමිණේවයි කීවේය. ස්වාමීන් වහන්සේ එලියාගේ හඬට ඇහුම්කන් දුන් සේක ළමයාගේ ප්‍රාණය නැවත ඔහු තුලට පැමිණ ඔහු ජීවත් වුණේය. හාලෙලූයා. හාලෙලූයා. එලියා ළමයා රැගෙන උඩු මහලින් ගෙට පහළට ගෙනවිත් ඔහුගේ මවුටදී මෙන්න නුඹේ පුතා ජීවත්ව සිටියයි කීවේය. ඉස්රායේල් ඔබ දෙවියන් වහන්සේගේ මිනිස්සෙක් බව ඔබගේ මුඛයෙන් නික්මෙන ඔබගේ මුඛයේ තිබෙන ස්වාමීන් වහන්සේගේ වචනේ සැබෑ බව දැන් දනිමි. අවුරුදු 3 පස්සේ මෙච්චර කාලයක් කාලා බීලා දෙවියන් වහන්සේගේ මිනිස්සයා ගේ ඇතුලේ ඉඳලා දැන් තමයි මේ ගෑණි දන්නේ මේ දෙවියන් වහන්සේගේ මිනිස්සෙක් කියලා. ඊට කලින් දන්නේ තෙල් කුලාද හින්දෙන් නැතුව ඉන්නකොට මේ දෙවියන් වහන්සේ කියලා දන්නේ ඔබ. ඔබගේ පිටේ නෑනේ හින්දෙන් නැතුව තියෙන ඔබ දන්නේ නෑ මේ දෙවියන් වහන්සේගේ මිනිස්සයා කියලා. උඹ බඩගින්නේ මැරෙන්න යනකොට බඩ පිරෙනකොට මේ දෙවියන් වහන්සේගේ හාස්කම දෙවියන් වහන්සේගේ මිනිස්සයා කියලා දන්නේ දැන් දන්නවලු යා. අදත් මිනිස්සු එහෙම තමයි. වර්තමානයේ අද ඉදිරියට මතුවට ලෝකේ පවතින තාක්කල් සුනෙම්මිය ස්ත්‍රියෝ ඉන්න යනවා. නැසාරපෙති වැඳවෝ ඉන්න යනවා. හැබැයි දෙවියන් වහන්සේගේ මිනිස්සයා පෝෂණය කරන්න කොච්චර මිනිස්සු කෙලෙයි ගුණේ නැති මිනිස්සු උනත් ස්වාමීන් වහන්සේ ඔබ මාව පෝෂණය කරන්නට මන් දන්නේ මේ ලෝකේ කොහේ වැඳුමෝ තබා තිබෙනවද කියලා. ඔබගේ සැපයීම අරගෙන හැමදාම කපුටෙක් ඔබේ ගෙදරට එයි. හalleluya. ඔබ වියගුල් වෙන්න එපා, ඔබ කලබල වෙන්න එපා. ස්වාමීන් වහන්සේ ඔබේ සැපයීම කපුටෙක් අතේ හරි, වැඳුමගේ අතේ හරි. ඔබ බලාපොරොත්තු වෙන්නේ නැති කෙනෙක්ගේ අතේ ඒ ආශිර්වාදෙ ලැබෙන සමස්. අපි නැගිටිමු. දෙවියන් වහන්සේ ස්තුති කරමු. ස්වාමීන් වහන්සේට මහිමයත් ගෞරවයත් වේවා. උන්වහන්සේ මහා දේ පුදුම දේද යහපත් දේද කරන්නා වූ දෙවියන් ස්වාමීන් වහන්සේ. ව්‍යාශා කරන උන්වහන්සේට මේ රාත්‍රී කාලේ ස්වාමීනි අපේ ජීවිතේ ඔබ වහන්සේ අපට කළා වූ දේවල් බොහෝ දේවල් මගේ දෙවියන් වහන්සේ.
ඒවා අපිට ගණන් කරලා නිම කරන්න බැරි තරම් මගේ පියාණනි. ස්වාමීනි මේ වෙලාවේ අපි සිටගෙන ඉන්නේ. අපි විනාශ නොවී ඉන්නේ ඔබ වහන්සේගේ අධිකතර කරුණාව නිසාමයි. මගේ දෙවියන් වහන්සේ එශාර පිටි වැන්දගෝ වගේ ඔබගේ ආශිර්වාදය අපේ අත්වල තබාගෙන අපි මොනතරම් ඔබට විරුද්ධව කතා කරන්නද? ස්වාමීනි මගේ දෙවියන් වහන්සේ දෙවි පියාණනි අපි ඔබ වහන්සේගේ ආශිර්වාදයේ භුක්ති විඳිමු. ඔබ වහන්සේ දෙවියන් වහන්සේද කියලා අපි අහන්නට ඇති. පියාණන් ඔබගේ මේ කාර්යවන්ට අපි දොස් කියන්නට ඇති. මගේ දෙවියන් වහන්සේ ස්වාමීනි අපි මේ වෙලාවේ ඔබ වහන්සේගේ අනුකම්පාව වෙනවා. දෙවියන් වහන්සේ ස්වාමීනි අපි තුල තිබෙන ඔබ අකමැති මගේ දෙවියන් වහන්සේ සියලුම ගුණාංග ඔබ වහන්සේ ආරම්භ දාන්න කියලා මම ඔබ වහන්සේගෙන් ඉල්ලනවා. පියාණන් පුංචි දෙයකින්වත් ඔබගේ සිත රිදවන්නේ නැති වෙන්න. ඔබ ස්වාමීනි ස්වර්ගයේ සිට අප දෙස බලන හැම වෙලාවකම මන් දිහා බලන හැම වෙලාවකම ඔබගේ මුහුණට සිනහවක් ගේන්න මගේ පියාණනි. ශිරාත්මනි ඔබ වහන්සේ අප තුළ වාසය කරමි. මෙතෙක් කල දෙවියන් වහන්සේ ඔබගේ වචනේ කියනවා හේබ්‍රෙව් පළවෙනි පරිච්ඡේදයේ 9 වෙනි පදයේ ශුද්ධාත්මයන් වහන්සේට දුක් නොදෙන්නලා කියලා. මගේ දෙවියන් වහන්සේ ස්වාමීනි ඔබ වහන්සේට දුක් නොදෙන්න. ශුද්ධාත්මනි අපි මොනතරම් ඔබට දුක් දෙන්න ඇද්ද? මොනතරම් ඔබේ සිත රිදවන්නට ඇද්ද මගේ පියාණනි? අපිට අනුකම්පා කරන්න. ඔබගේ බලය පමණක් මගේ දෙවියන් වහන්සේ අපේ ජීවිතවලට අරගෙන ඔබ වහන්සේව ස්වාමී අපි මොනතරම් සුළු කරන්නට ඇද්ද? දෙවියන් වහන්සේ ශාර පෙති වැඳගෝ ස්වාමී ඒ ආශිර්වාදේ කාලා බීලා ස්වාමීන් ඔබ සුළු කළාක් මෙන් අපේ ජීවිතවල අපි මොනතරම් ස්වාමීනි ඔබ වහන්සේගේ දෙවියන් වහන්සේ බලය හමුවේ ඔබ වහන්සේ සුළු කරලා ඇද්ද මගේ දෙවියන් වහන්සේ? ආදර මගේ දෙවියන් වහන්සේ මම යාචනා කරන මේ රාත්‍රී කාලේ යමෙක් මගේ දෙවියන් වහන්සේ ස්වාමී යම් කිසි හිගකමක් තුළ ඇතිද? යම් කිසි රෝගී තත්ත්වයක් තුළ ගමන් කරමින් නැද්ද මගේ පියාණනි? යේසුනි මගේ දෙවියන් වහන්සේ යම් කිසි අවශ්‍යතාවයක් තුළ ගමන් කරමින් සිටිනවා ඇද්ද පියාණනි? මගේ දෙවියන් වහන්සේ ස්වාමී වහන්සේව පෝෂණය කරන්නව දෙවියන් වහන්සේ. ඔබ එලියාගේ දෙවියන් වහන්සේ, එලීෂාගේ දෙවියන් වහන්සේ, එලියාව කපටුවෙක් ලවා පෝෂණය කරනව දෙවියන් වහන්සේ. පියාණනි මගේ දෙවියන් වහන්සේ බාලාම්ට ගුරුවෙක් කරන කොටගෙන කතා කරනව දෙවියන් වහන්සේ ස්වාමීනි. මගේ දෙවියන් වහන්සේ මේ රාත්‍රියේ මේ දරුවන්ට අවශ්‍ය කරන සැපයීම මගේ දෙවියන් වහන්සේ ඔබ වහන්සේ ගෙන්න ස්වාමීනි කාදු දෙසට මගේ ආතෝසවන්නේ දෙවියන් වහන්සේ මට උපකාර පැමිණෙන්නේ කොහෙන්ද? ඒ කාදු වලට ඉහළින් මගේ දෙවියන් වහන්සේ තිබෙන ස්වර්ගයේ වාසය කරන්නා වූ මාගේ දෙව් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ ගෙන්මයි කියලා පියාණන් දවසේ ඒ ආශිර්වාද ලබන්න ඔබ ගැන විශ්වාසය තබන්න ඔබ වහන්සේ ළඟ තිබෙන සැලසුම් මගේ පියාණනි මනුෂ්‍යයාගේ සැලසුම් වලට වඩා අතිශයින් උසස් බව මේ රාත්‍රියේ සිහි කරන්ට ඔබ වහන්සේ කෙනෙකුට උපකාර කරන්න. මගේ ආදර දුවේ පුතේ ඔබ රෝගී වෙලා ඇති ඔබට අවශ්‍යතාවයක් නැති හැම අවශ්‍යතාවයකට මේ රාත්‍රියම ඔබට කතා කරේ ජෝර්දානයේ හිඳී ගියත් කෙරිත් ඔයක් නුඹට තිබෙනවා කෙරිත් ඔය සිඳී ගියත් දෙවියන් වහන්සේ වැඳ දුකට හරියන දෙනවන බව පෝෂණය කරන්න. හලෙලූයා. දෙවියන් වහන්සේ ආකාශයේ විරුද්ධ කරන වෙලාවට නුඹගේ කේත් වතු සරසාර වෙන්නවා. මගේ දෙව් ස්වාමීන් වහන්සේ මේ රාත්‍රී කාලේ ආශිර්වාදයක් බලාපොරොත්තු වෙන ඔබ වහන්සේ දෙස බලාගෙන ඉන්නවා අය පියාණනි. ඔබගේ ජීවිතවල තිබෙන මගේ දෙවියන් වහන්සේ පාපය සොයලා බලලා මගේ දෙවියන් වහන්සේ ඔබ අකමැති කොයි දේ ජීවිතවල තිබෙන්නේ මගේ දෙවියන් වහන්සේ දේවල් පහ කරන්ට ස්වාමීනි ඔබ වහන්සේට කරුණාව දෙන්න. ඔබගේ ජීවිත අස්පස් කරගන්න පියාණනි ඔබ කිව්වා උතන සිටින්න මගේ පියාණනි ඔබ වහන්සේ මේ රාත්‍රියට ආශිර්වාද කරන්න කියලා ඉල්ලනවා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේම නාමයෙන් ආමේන්. පියාණන් වහන්සේ කරුණාවද පුත්‍ර යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමයද ශුද්ධාත්මයන් වහන්සේගේ මඟ පෙන්වීමද සහභාගීකමද ඔබ සමගද අප සමගද පවතින සේක්වා. යන්න සතුටින් සමාදානෙන් ගොස් ජීවත් වෙන්න. ජේසුස් ඔබට ආදරේ. ජේසුස් දෙහිටයි.